කාන්තාරයේ හොඳද කෙම්බිම හොඳද? කාන්තාරයේ ඉන්න කෙනෙකුට කාන්තාරයෙන් මිදෙන්න ඕනකමක් තියෙනවානේ කෙම්බිමකට යන්න. ඇයි මේ බුද්ධෝත්පාදයක මිනිස්සුත් බව ලැබුණන් පසුව සද්ධර්මයේ හම්බ වුණොත් සසරෙන් මිදීමේ අවශ්‍යතාවයක් තියෙන්නේ? මේ භවගාමිත්වයේ පවෙන් පරලෝ ගිහින් එතනින් ඉවරද? නෑ. ඒ පව ඉවර වුණාම තවත් එකතු කරගත්ත කර්ම බීජ තියෙනවා නම් ප්‍රතිසන්දියක්. භවගාමිත්වයේ සදිවි ලෝකෙ ගියා එතනින් ඉවරද? නෑ. ඒක ඉවර වුණාම එතනින් ඉහළට හෝ නැත්නම් පහළට ආයෙත් මිනිසුන් අතර හෝ අපායට. ධානය කුසල් කරලා ගියාම එතනින් ඉවරද? ධානය පිරුණාම අනිවාර්යෙන් පල්ලෙහාට. මේ කොතන හරි සසරෙන් මිදෙන්න කියලා දෙන කෙනෙක් ඉන්නවද? ඉන්නවද? බ්‍රහ්ම ලෝකේ ඉන්නවද? අපායේ ඉන්නවද? දිව්‍ය ලෝකේ ඉන්නවද? හැබැයි මේ සමාජයේ දිව්‍ය ලෝකේ පිළිබඳ වැරදි ආකල්පයක් තියෙනවා කියලා දෙන්න වෙනවා. ඉස්සර ගෞතම සාසනය තුළ නිවන් දකින්න බණ කියපු සමහරු අද ඒක කරන්න බෑ කියලා දිව්‍ය ලෝකෙ ගිහින් ඒක කරගන්න දිව්‍ය ලෝකේ යන්න උගන්වනවා. මතක තියාගන්න. ඒක හරිද වැරදිද කියලා අපි හොයමු. එච්චරයි අපිට කතාව වැදගත්කමක් නැහැ. අහලා තියෙනවද පුබ්බ නිමිති කියන සූත්‍රයේ මගෙන් පූර්ව නිමිති. පුබ්බ නිමිති සූත්‍රයේ පෙන්නන්නේ දෙවියන්ගේ කාලය ඉවර වුණාම සිදුවෙන වෙනස්කම් ටික. ඒකේ තියෙනවා කිහිලි වලින් දාඩිය දානවා, මල් මැල වෙනවා, ආසනෙ ඉන්න බැරි වෙනවා, අඳුම අපිරිසිදු වෙනවායි කියලා. එහෙන් චුත වෙන්න ලං වෙලාලු. ඉතින් අර හිත සනසනවලු අනිත් අය. බෝ ඊතෝ ගන්්වා සුගතින් ගච්ඡ. සුගතින් ගන්්වා සුලද්දලාභං ලබ. සුලද්දලාභං ලබිත්වා සුප්පතිට්ඨිත බවාහි. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාරන්නේ. ඔන්න භික්ෂුවකට ප්‍රශ්නයක්. මොකද්ද? දෙවියන්ටත් කියනවා සුගතියට යන්න කියලා. දෙවියන්ගේ සුගතිය මොකද්ද කියලා අහනවා. අපේ බෞද්ධයෝ හිතන් ඉන්නවා අපේ සුගතිය දිව්‍ය ලෝකේ කියලා. ත්‍රිපිටකයේ කියනවා දෙවියන්ගේ සුගතිය කොහෙද? මනුස්ස ලෝකේ කියලා. හොඳයි ඔබට මේ ලෝකේ ගැන තේරෙන්නේ මොකද්ද? ඔබට මේ ඉන්ද්‍රිය පහෙන් කාම ලෝකේ සැප නැද්ද? තියෙනවානේ. ගැටලුවකට තියෙන්නේ කය ලෙඩ හැදෙන එක. නේද? සැප නැත්තේ නෑනේ අර අය. නමුත් කය ලෙඩ වෙනවා දාලා යන්න සිද්ධ වෙනවා. දෙවියන්ට කයක් තියනවද? ඈ? මේ කයක් තියනවද? නෑ. පංචකාමයේ තියනවද නැද්ද? කයකුත් නැත්තම් දිරලා නැත්නම් අර පංචකාමයේ දාලා ඉන්න කැමති වේද දෙයියෝ? ඈ? නෑ සිතූ පැතූ සම්පත් කියන්නේ හිතෙනකොට සියල්ල සිතුවිල්ලෙන්නේ තියෙන්නේ ලෝකේ පහළ වෙනවා. ඊට පස්සේ පංචකාමයේ විඳිනව ඇරුණාම දෙවියෝ කවදාවත් නිවන් දකින්න කැමති වෙන්නේ නැහැ මට තේරෙන විදිහට නම්. මොකද මීට වඩා උසස් පංචකාමයක් තියෙන්නේ මේ කය දිරා යාමත් නැහැ. ඒ හින්දා ඉතින් මම නම් දකින්නේ දිව්‍ය ලෝකෙකින් නිවන් දකින්න කවුරු හරි උගන්වනවා ඒකත් තව මායාවේ වැඩක් කියලා විතරයි. ඒකයි මට කියන්න ඕන වුනේ. ඒ නිසා අපි උත්සාහ කරන්න බුදුහාමුදුරන්ගේ ඉගැන්වීමක් මට හම්බ වෙනවා මට අවුරුදු 26 දී. මෙන්න මෙහෙමයි මගේ පොතේ ලියලා තියෙන. ඒ කාලේ මම චූටි පොතක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඔබගේ උත්සාහය මේ ජීවිතේම යොදවන්න. කෙසේ නොමැතිනම් ඔබට අති දීර්ඝ සංසාර ගමනක් යාමට සිදු වෙනු ඇත. කවුද ඔබව ගලවගන්නේ මෙතනින් එහාට ගියාම? වෙන ආගමික පුදුනායි කියමු ඒකේ මොනවද තියෙන්නේ? නියත මිත්‍යා දෘෂ්ටිය දසවස්තක සම්මාදිට්ඨිය විතරක් නෙමෙයිද? ඈ? කොහෙද ආර්ය සම්මාදිට්ඨිය ආගමක් තියෙන්නේ මේ ලෝකේ? භවගාමී ඇරුණාම මොන ආගමක වුණත් ඊට පස්සේ පවෙන් පරලෝ යන එක හරි පිනෙන් සදාකාලික ස්වර්ගයට යන්න ඇරුණා හිටිය. අනේ නැත්තම් මැරුණාම උපදින්නේ නැහැ කියන එකක් ඇරුණාම. අන්න තේරුම් ගන්න බුදුන් වහන්සේ වදාරන්නේ කරුණු තුනයි හමු වෙන්න ඕන දෙකයි. අර එක තැනකවත් මේක නැහැනේ. මනුස්ස පටිලාභෝච සද්දම්මස්ච දේශනා. මේ සසර ගමනේ මේ කාන්තාරේ සංසාර කාන්තාරේ යනකොට අහම්බෙන් තමයි මනුස්ස පටිලාභයේ සමග සදහම් හමු වෙන්නේ. ආම්බෙන්. මොකද මේට ඉස්සෙල්ලා අවුරුදු 900ක් විතර හිටපු කට්ටියටත් නැහැ. අනාගතේටත් නැති වුණොත් එහෙම ආයෙත් නැහැ. ආගමක් තිබුණාට සදහම් කියන එක මත වෙන්නේ නැහැ. තස්සේ ඉදං සම්මුඛී භූතං යං ලෝකස්මින් සුදුල්ලබං.
මේ ලෝකේ තියෙන අතිශය දුර්ලභ කරුණු දෙකක් ඔබට සම්මුඛීභූත වෙනව නැත්තම් මොන ගහනවා. එක ඔළුවක් තියෙන කල්පනා කරන්න ඒක ඇතුලේ මොලේකුත් තියෙන මනුස්සකමක් හම්බ වෙන එක. නිකන් ඔළුවක් තිබිලත් බෑ මොලෙත් තියෙන්න ඕනේ. කල්පනා කරන්න. දැන් සදහම් හමු වෙනවා. දැන් සදහම් හමු වුණාම ඔබට තේරෙනව නේද කර්ම විපාක ස්වවගාමි. පාප කර්ම පුණ්‍ය කර්ම ධාන කර්ම භවගාමි. භාවනාවත් බණ දන්නේ නැතුව කරන එක භවගාමීද නැද්ද? පව භවගාමී වගේම පින භවගාමී වගේම ලෞකික ධානත් භවගාමී. ඒකේ කර්මක්ෂය කිරීමේ කර්මය තියනවද එහෙනම් නැද්ද? මේ පෘථග්ජන මිනිස්සු කරන භාවනාවල කර්මක්ෂය කිරීමේ කර්මය නැහැ. උගන්නන භාවනාවල පුරුදු කරන භාවනාවල කරවන භාවනාවල කර්මක්ෂය කිරීමේ කර්මය නැහැ. තේරුම් ගන්න නිසා කියන්නේ ඕන දෙනෙක් ඕන දෙයක් කරගන්න ඕන. ඒක ගියාට මට ගමක් නැහැ. නමුත් කර්මක්ෂය කිරීමේ කර්මය හවුලේ කරවන්න බෑ. හරිද? පන්ති දාලා හවුලේ කරවන්න බෑ. මොකද තමන් මේ කර්ම රැස් කරගත්තේ ආපහු එන්නේ අදාළ තැන්වලදී තමන් ඒක කරගන්න ඕන. ඒ නිසා කර්මක්ෂය කිරීමේ කර්මයයි විදර්ශනාවයි කියන්නේ දෙකක් වෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මයයි අප්‍රමාදයයි දෙකක් වෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මයයි සිහියෙන් කටයුතු කිරීමයි දෙකක් වෙන්නේ නැහැ. කර්මක්ෂය කිරීමේ කර්මයයි පටිච්චසමුප්පාදේ නිරෝධය දකින්න එකයි දෙකක් වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒක තේරුම් ගත්තාම එහෙමයි. ඒක එක තැනකට යන පාර ඔය හැමදෙනින්ම පෙන්වන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ භාවනා කියන වචනට බුදුසමය ඇතුළත් වෙන්න ඕන. මොකද්ද? බණ තේරුම් ගත්තන් පස්සේ බණ භාවනා. බණ තේරුම් ගන්නකොට කන්න කර්ම, සුඛ කර්ම, කර්ණ සුඛ කර්ම, කර්ම මාර්ගේ තේරෙනවා. කර්මාවගේ භවගාමී. මෙතනින් එහා පැත්තට ගියොත් ආපහු මෙතෙන්ට මේ හේතු එකතු වෙනවා කියන එක තව කොච්චර කොපමණ කාලයකට පස්සේ වෙයිද කියන්න බෑ. මොකද මේ සංසාරේ ඇවිදලා මොකද අපට ඕන විදිහට මැරෙන්න පුළුවන්ද කොහේ හරි ගිහින්? අපට ඕන විදිහට උපදින්න පුළුවන්ද? නෑ. ඒ කාලය ඉවරලා පරලෝයයි ආපහු තව තැනක උපදී චුති ප්‍රතිසන්දි. කොහොම යන ගමනක තමයි ආයෙත් මනුස්ස ප්‍රතිලාභය බෞද්ධාම තාත්තා ගාව ඉපදිලා මේ ඩිංගක්වත් මේ වහන්න හම්බ වෙන්නේ. එදැන එක නොසලකා හැරියොත් බුදුහාමුදුරුවෝ දාරන්නේ මොකද්ද? අලං වායමිතුං තත්ත අත්තකාමේන ජන්තනා. තමන් ගලව ගන්න කැමති නම් මේ මනුස්ස ප්‍රතිලාභයේදී සදහම් හමු වුණාම උත්සාහ කරන්න වෙනවා. ඊළඟ ගාතාවෙන් මොකද්ද පෙන්වන්නේ? ඊළඟ ගාතාවෙන් පෙන්නනවා අතිනාමෙන් තිතේ කණං. ඒ කණං නාදි ගච්ඡanti. මේ මනුස්ස ධර්මයේ ලාභය ලැබ සද්ධර්මයේ හමු වෙලා ඒ ගැන සැලකිලිමත් උනේ නැත්නම් මේ ෂණේ ගැන අවස්ථාව ගැන ඔය ෂණේක්ම ආයනවා. ආයත් මේ ෂණේ නැත්නම් අවස්ථාව කල ඉඩවලද විට කල යුතු දේ කියන එකයි ෂණේ කියන එකේ තේරුම කල යුත්තේ කරන්න කාලය කියන එක ආය ෂණේ කොහොම එකතු වෙයිද දන්නේ නැහැ. ඒ නිසා සසරින් මිදීමේ අවශ්‍යතාවය මනුස්ස ප්‍රතිලාභය තුල මිනිසුන් අතර බුදුදහම හමු වීමෙන් පස්සේ තේරුම් ගන්න වෙනවා. දැන් ඔබට තවත් සංකල්පයක් තියෙනවා ගෙදර ගිහින් කරන්න. මොකද්ද? ඔබේ දරුවන්ට හරි මොනුබුරන්ට හරි කියන්න වෙනවා. අපි උපතින් බුද්ධ ආගමේ තමයි හිටියේ. අපි පින් කරලා නිවන් දකින්න තමයි හිතන් හිටියේ. පින් කරේ කියන වරදක් නැහැ. හැබැයි පින් හරි පව් හරි කරලා නිවන් අවබෝධ කරගන්න බෑ. අවිද්‍යාව දුරු කරලා නිවන් අවබෝධ කරගන්න ඕන. ඒක මේ ජීවිතේ කරන්න ඕන දෙයක් කියන එක. ඒක අමුතුවෙන් ලැබෙන දෙයක් නෙමෙයි. ඒක මේ ජීවිතයේ තියෙන දුක් ටික නැති වෙන එකක්. ඔක නැතුව ජීවත් වෙන්න ගියොත් මොකද වෙන්නේ? සහෝදරත්වය අවුල්, විවාහය අවුල්, රැකියාව අවුල්, ගුරු සිස් සම්බන්ධතාවය අවුල්. සේරම මොකද්ද වෙන්නේ අන්තිමට? අවුලක පැටලෙනවා. ඒ ධර්මයේ නැති නිසා. අන්නේ ධර්මයේ නැති නිසා පැටලෙන අවුලෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න පුළුවන් මේක ගත්තම. ඒ නිසා මේ අයට හම් වෙලා තියෙන පහුවෙලා අර දරුවන්ට 15 හම් වෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ ජීවිතේට ධර්මයේ අරන් මේ ගැටලුව විසඳ ගන්නවා. මේ චින්තනය වෙනස් කරන්න ඕන. අනාගත බුදුහාඳරංග දාසනේ නිවන් දකින චින්තනයයි, මැරිලා නිවන් දකින චින්තනයයි, මහලු වෙලා සිල් ගන්න යන චින්තනයයි ඔක්කොම වෙනස් කරන්න ඕන. වැරදි මේවා. සමාජයට දෙන්න ඕන කාරණාව. ජීවිතය තුළ මේ සැනසීම කියන එක තියෙන කරුණක් වශයෙන් ඒක ආකල්පමය වශයෙන් අපි වෙනස් කරන්න වෙනවා. නැත්නම් තව කාලයක් යයි. ඒ බුදු තත්වයකදී අපට වගකීමක් තියෙනවා කියන එක තේරුම් ගන්න. අන්න ඒ නිසායි අපිට මේ මිනිසත් බව ලැබ ඉන්න අවස්ථාවේදී
මේ සසරින් මිදීම කියන එක හිස්තැනක් නෙමෙයි. ඒක නන්නත්තර වෙන එකෙන් ගැලවෙන එක. සාමාන්‍ය නන්නත්තර වෙනවා කියන එකේ තේරුම දන්නවන්නේ? යන එන මං නෑ කොහ යනවද දන්නේ නෑ. මෙතනින් එහා පැත්තට මේක නොසලකා හැරියොත් සසරේ නන්නත්තර වෙනවා. ආය කවුරු කියලා දී කොහොම වෙයිද කියන්න බෑ. එහෙනම් ඔබ මේ ෂණය නැත්තම් මේ ඉඩලද විට ප්‍රයෝජනයට ගත හැකි අවස්ථාව නොසලකා හැරීම විශාල වරදක් කරගන්නේ සංසාරයට. එහෙනම් අපි තේරුම් ගන්න ඕන. ඒ භාවනාව කියන පදයට අයිති කරුණෙන් කියවෙන්න ඕන මොකද්ද? යමෙක් භාවනාව කියන වචනට අයිති කාර්යය කරනවා නම් ඒකෙන් මොකද්ද වෙන්න ඕන? සමාධිය වැඩෙන්න ඕනේද? ලෞකික සමාධියක් වැඩෙන්න ඕන නෑ. ඒක වැඩිලා තියෙනවා නම් කමක් නෑ. වෙන්න ඕන මොකද්ද? කර්මක් ඡය වීම වෙන්න. කෙලස් නැසෙන්න ඕන. කෙලස් නැසෙන්නේ නැතුව භාවනා කරන්න බැරිද? පුළුවන්. ඇයි කෙලස් යට කරන්න බැරිද? කෙලස් හංගන්න බැරිද? කෙලස් එන්න දෙන්නේ නැතුව තියාගන්න බැරිද? මම මගේ තරුණ කාලේ යමායකින් අහපුවාම පැවිදි වෙන්න ඉස්සෙල්ලා හො පැවිදි වෙලා ඒගොල්ලෝ දීපු උත්තරේ තමයි මොකද්ද භාවනා කරනවා කියන්නේ? සිත එක තැනක තියාගෙන ඉන්න එක. මොකද්ද සිත එක තැනක තියාගෙන ඉන්නවා කියන එකේ තේරුම මට කියන්න. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ලෝභ, දේශ, මොහ අරමුණු එන්න නොදී තව අරමුණක් බලවත් කරන එක. දැන් ඒ තවත් අරමුණක් බලවත් කරපම අරවා එන්නේ නැත්තේ නැති හින්දාද? එන්න හේතු නැතුවද? නෑ, එන්න ඉඩ නෑ. ඇයි? වර්තමාන ස්කන්ධ පංචකේ කවුද ඉන්නේ? සමාධිය නැමැති මම ඉන්නවා. ඒ සමාධිය මම වෙලා නැද්ද? මේ එක අරමුණ ඊට පස්සේ මම වෙලා. දැන් පොතේ තියෙනවා කර්මස්ථාන 40ක්. මේ කර්මස්ථාන අල්ලාගත්තොත් මම හැදෙනවද නැද්ද? පිළිගන්නවද? ඒ වුණාට අපේ රටේ කර්මස්ථාන වල නිවන් දකින්නේ උගන්වන්නේ. ඔන්න ඇත්ත සිද්ධිය. බුදුදහමේ කර්මස්ථාන තියෙන්න බෑ. තියෙන්න පුළුවන් මොකද්ද? වර්තමාන ස්කන්ධ පංචකය කර්මක්ෂය කරන ස්ථානයේ විය යුතුයි. තේරුණාද මම කියන එක? මේවා එසේ මෙසේ පැටලිලි නෙමෙයි ඉතින්. ඒ නිසා. ඒ වුණාට ඇහුවොත් 40ක් තියෙනවා කර්මස්ථාන කියලා. ඒක එහෙම කිව්වට පිළිගන්නේ නැතුව බලන්න මේ පඨවි හරි ආපෝ හරි තේජෝ හරි වායෝ හරි මොකද්ද මේ අරමුණක් නෙමෙයිද ගන්නෙ කියලා. නීල හරි පීත හරි අරමුණක් වඩන එක නේද කරන්නේ. දැන් අරමුණක් වැඩිීමේදී රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට ඉඩ හම්බ වෙනවද? ඒවා නැති වෙලා ගිහින්ද අවබෝධයක් තියනවද ඒව ගැන? ඒත් නැහැ. මොකක් නිසාද එන්නේ නැත්තේ? අරමුණ බල වෙන එකකට බලෙන් පුරුදු කරපු නිසා. එහෙනම් ඒකෙන් වෙන්නේ කෙලස් නැසෙන එකද, යටපත් වෙන එකද, හැඟවෙන එකද? ඔය බුදුහාමුදුරුව පහළ වෙන්න ඉස්සලා සමාජයේ භාවනා කරපු කට්ටිය මොකද කළේ? කෙලස් ඈත් කළා. දෙආකාරයකින්. තදංග විස්කම්. අන්න මෙලෝ වශයෙන් පැයක්මාරක් ඉන්න පුළුවන් නම් කෙලස් වෙන්නේ නැතුව අපි කියනවා ඒකට ditta dhamma sukha viharanaය. අර අරමුණේ මම ඉන්නවා, ඒ අරමුණ කර්මස්ථානයක් වෙලා අනිත්ව එන්නේ නැති නිසා ඒ වැදුක නැත්තේ. ලෝභය, දේශය, මොහයට එන්න ඉඩ නැහැ හිතට. දැන් දුකක් තියනවද නැද්ද? නැහැ. හැබැයි අරවා එන්න හේතු නැද්ද? එහෙමම තියෙනවා. ඊළඟ විහරණයට කියනවා සාන්ත විහරණය. මේකෙන් පරලෝ යනවා. රූපී අරූපී ධානය. දැන් ඉතින් සංසුන් නැද්ද? දිගු කලකට සංසුන්. ගියේ චතුස්සත්‍ය අවබෝධ වෙලාද? කර්මක්ෂය කරලාද ගියේ? නෑ. එහෙනම් ඒ ධානයේ පිරෙහෙනවද නැද්ද? බැලුනේ හුලම් බහිනවා වගේ ඔක ඉවර වෙනවා ටිකක් කල්ලාට. බැලුනේ හුලම් ගහපුවම මොකද වෙන්නේ? කොච්චර හිර කරලා තිබුණත් සතියක් ගිහින් මල හුලම් බහින්නේ නැද්ද? ආන්න ඒ වගේ මේ ධාන පිරෙහෙනවා. එදාට මොකද වෙන්න ඕන? ආගන්තාරෝ පුනබ්බවං. ආපහු පුනර්භවයකට එන්න වෙනවා. ඇයි අර? මේ සමාධිය කියන්නේ සෝවාන් සමාධිය කියන සකෘදාගාම සමාධිය අරිහත් සමාධිය කියන නිවන් කියලා මේ හදාගත්ත සමාධියකට රැවටෙන එකේ. ඔය සමාධි වඩන්න ත්‍රිලක්ෂණේ හරි චතුස්සත්‍ය හරි පටිච්චසම්පාදේ හරි මොනවද දැනගන්න ඕනේද? ඒකයි මම මේවට නමක් තියන්නේ මොන භාවනා කියලාද?
අනේ හයින් කියන්නේ බණ නැති භාවනාව. බණ නැති භාවනාවට රැවටෙන්න ඕන කෙනෙක් මට කමක් නැහැ ගිහිල්ලා. හැබැයි බුදු සමය බණ භාවනාව. බුදු සමය බණ භාවනාව. බණ කන්න කර්ම සුඛ කර්ම කර්ණ සුඛ කර්ම පිළිබඳව විස්තර කරලා දෙනවා. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය පිළිබඳව විස්තර කරලා දෙනවා. උපාදානය පිළිබඳව කතා කරනවා. උපාදානෙ මිදීම පිළිබඳව කතා කරනවා. එතකොට උපාදානයෙන් මිදීම මුල් කොටගත්ත ක්‍රියාවක් වෙන්න ඕන භාවනාව. මම ඊයේ පෙරේදත් කිව්වන්නේ අද මෙයාටත් මේක ටිකක් කියන්නම්. මේ සංයුත්තනිකය අග තියෙනවා කුතුහල ශාලා කියලා සූත්‍රයක්. කුතුහල ශාලාව ඕගොල්ලෝ කියන මට්ටමින් කුතුහල නෙමෙයි මේක ඇත්තේ. මේක ඇතුළට ගියාම මොනවද කියලා කුතුහලයක් නෙමෙයි. ඒක ඉතින් ඔක්කොම එකතු වෙලා තමන්ගේ දර්ශන ඉදිරිපත් කරන ඒ කාලේ දිවිච්ච තිබුණ මොකක් අපි කියන ටවුන් හෝල් එකක් වගේ එකක් කියලා. නේද? පොදු නගර ශාලාවක්. නිකණ්ඨනාත පුත්‍ර එනවා, මක්කලි ගෝසාලා එනවා, අනිත් හැමෝම එනවා. ඇවිදින් මේක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා ඒගොල්ලන් හිටපු ගිහි ශ්‍රාවකයෝ මිය ගිහින් උපන්තෙන් ශ්‍රේෂ්ඨ බවටපත් වෙලා මේකෙන් උපන්තෙන් කියනවා. වච්චගොත්තට ලොකු ප්‍රශ්නයක්. සත්‍ශාස්ත්‍රවරම මහා ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරනවා ඒගොල්ලන්ගේ මිය ගිය තැන් පිළිබඳව. ගෞතමයන් වහන්සේත් අර වගේ ප්‍රසිද්ධයි. සමාජයේ පිළි අරන් තියෙනවා ඇත්තක් කියනවා තමන්ගේ මතවාදය ගෙනියනවායි කියලා. ගෞතමයන් වහන්සේත් සමහරට ගිහි ශ්‍රාවකයෝ මේ ගියාපුවාම මෙයා අනාගාමී වුණා මෙයා අහවල් තැන ඉපදුනායි කියලා කියනවා. හැබැයි සමහර අයට දුක් කෙලව කරගත්තා කර්මාක්ෂය කළා කියලා වුණා උපන් තැන කියන්නේ නැහැ. රහතන් වහන්සේලා උපන් තැන කියන්නේ නැහැ නේ උන්වහන්සේනේ. මට සැකයි මේ ගැන. වච්චකොත්ත බමුණා කියන්නේ. බමුණෝ උඹ සැක කරුව තැනමයි සැක කරලා තියෙන්නේ. ඒකෙන් දෙකක් නැහැ. උන්වහන්සේ අදාරනවා. බ්‍රාහ්මණේ මම උත්පත්තිය පනවන්නේ උපාදානයේ මුල් කොටගෙන උපාදානයේ නැත්නම් උත්පත්තිය පනවන්නේ නැහැ මම. දැන් අර සරියුත් මොගලන් පරම්පරාවේ යත කවුරු අය මොනවන්ද මිදලා තියෙන්නේ? උපාදානයෙන් මිදලානේ. දැන් එහෙනම් උත්පත්තිය සිදු වෙන්නේ උපාදානයේ නම් පව්වල උපාදානයේ නැද්ද? පින්වල උපාදානයේ නැද්ද? ධානවල උපාදානයේ නැද්ද? අන්න පින නෙමෙයි වැරදි උපාදානයයි වැරදි. මේක ගත්තම මෙන්න මෙහෙමයි කියන්න තියෙන්නේ. ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මම උත්පත්තිය පනවන්නේ කාටද? උපාදාන සහිත අයට. උපාදාන රහිත අයට උන්වහන්සේ උත්පත්තියක් පනවන්නේ. බුදු සමයේ භාවනාව උපාදාන සහිත අයට උපාදාන රහිත වීම සඳහා විය යුතුද නැද්ද? උපාදානෙන් මිදෙන්න ඕන ජීවිතේට එක දවස් දෙක සැරේද? එහෙනම් කීවාරක් කියන්න පුළුවන්ද? වාර ගාන කියන්න බෑනේ. වර්තමාන ස්කන්ධ පංචකය තමයි අපි උපාදානය වෙන්න යොදාගත්තේ. මීට අවුරුදු 50කට 60 කළත් 60කට ඉස්සෙල්ලා කළත් මොකද වෙන්නේ? මේ වර්තමාන ස්කන්ධ පංචකය තුළ තමයි මේ උපාදානය සිද්ධ වුනේ. අන්න මේ ස්කන්ධ පංචකයක් තුළ උපාදානය වෙන හැටි පිළිබඳව මේ උගන්වන දහම් පෙළවල නැහැ. පටිච්චසමුප්පාද දහම් පෙළත් උගන්වන්නේ ආත්ම තුනකට අල්ලගෙනනේ. නේ? ස්කන්ධ පංචකයේ තේරුම් ගත්තාම ස්කන්ධ පංචකයේ තුල උපාදානය වෙන හැටි තේරුම් ගත්තාම පව උපාදානයේ අවිජ්ජාපච්චය සංඛාරා නෙවෙයිද? කියන්නේ පින උපාදානයේ අවිද්‍යාපච්චය සංඛාරා නෙවෙයිද? ධාන උපාදානයේ අවිද්‍යාපච්චය සංඛාරා නෙවෙයිද? පංච උපාදානස්කන්ධයම උපාදානස්කන්ධය තුළ අවිද්‍යාපච්චය සංඛාරා. බුදුහාමුදුරුවෝ අවිද්‍යාපච්චය සංඛාරා වාදීෙද්ද අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ වාදීෙද්ද? අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධ සඳහා යොදාගත යුත්තේ කුමක්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. භාවනා මධ්‍යස්ථානයේ කොහෙද තියෙන්න ඕන? කැලේක හිටියත් පන්සලේ හිටියත් නගරේ හිටියත් නැවක හිටියත් කොහේ හිටියත් තැන නෙමෙයි වැදගත් වෙන්නේ. පංච උපාදාන. පංච උපාදානස්කන්ධයයි භාවනා මධ්‍යස්ථානය. ඒ භාවනා මධ්‍යස්ථානයේදී මොකද කරන්න ඕන? මාරය අල්ලා කොටු කරන්න ඕන. කොටු කරලා ඌ මරා දාන්න ඕන. මාරය පරාජය කරන්න ඕන. ඒ ස්කන්ධ පහම උපාදානයේ සඳහා යොදා ගන්නවා කවුද? පෘථග්ජනයා.
ස්කන්ධ පහම යොදා ගන්න ඕන උපාදානයෙන් මිදීම සඳහා. මේ එක එක්කෙනාට තියෙන උපාදාන සමානයිද? උපාදාන කීයක් තියෙනවද? නෑ නම් වශයෙන් පොතේ තියෙන එකක් මං අහන්නේ ගාන නම් කියන්න බෑ. 4යිනේ. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලද්ද උපාදාන, ආත්ම උපාදාන. මොකද්ද කාම උපාදාන කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස සම්බන්ධයෙන් අරමුණු වල තියෙනා වූ කාමයන් තම තමන් රුචි අරුචි පරිදි කැමැති අකමැති ඇලෙනවා ගැටෙනවා හොඳයි නරකයි කියලා උපාදාන වෙලා නැද්ද? පොදුද ඔක්කොටම? නෑ අතිශය පෞද්ගලිකයි. අතිශය පෞද්ගලික කාමය කොහොමද එහෙමනම් සංසිඳවන්නේ හවුලේ භාවනා කරලා? බෑනේ. තමන්ට උපදින කාමයේ උපදින්නේ අනිත් අයට උපදින විදියට නෙමෙයි. ඒවා උපදින්නේ කොහමද? ඒ ප්‍රසාදයන්ට ගැටෙනකොට. ඒ ප්‍රසාදයන්ට ගැටෙනකොටයි උපදින්නේ. උපදින්න තියෙන නිසා නෙවෙයිද? බාහිරෙන් ගැටෙනකොට තරහ උපදින්නේ තරහ උපදින්න හේතු හිතේ තියෙන නිසා. ඔකේ Taman තියාගත්ත නිසා නෙමෙයි දුකටපත් කරන්නේ. එහෙනම් කිසි විටකත් දොරවල් පහ සම්බන්ධයෙන් කාම උපාදානයන් කාගේවත් සමාන නැහැ. කෙනෙකුට අඩු කෙලෙස් වෙන්න පුළුවන් කෙනෙකුට වැඩි කෙලෙස් වෙන්න පුළුවන්. භාවිතා කරලා වැඩි නම් වැඩි අඩු නම් අඩුයි. අඩු කෙනාට ඒක හදන්න තියෙන වාර ගන්න අඩු නැද්ද? වැඩි කෙනාට වැඩිනේ. දුක් 100ක් තියෙනවා නම් ආපහු ගේන්න මොකක් කරන්න ඕනද බිඳුව දක්වා 100ක් වරක් මහන්සි වෙන්න ඕන. 50ක් තියෙනවා නම් මහන්සි වෙනවා කී වතාවද? 50 වතාවයි 25ක් නම්. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් මොකද කියන්නේ? 100ට 100 නම් 50ට 50 නම් 25ට 25 නම් මිනිස්සෙකුට දුකින් මිදෙන්න කරන්න තියෙන්නේ ඇත්තටම කෙලෙස් 1500ක් තියෙන්න පුළුවන්ද? පොත කියවලා නැද්ද? මමත් ඔක අනු ගණන් වල කියවලා ඊට පස්සේ පැත්තකින් තියලා තියෙන්නේ. ආයෙ ඔක්කොම පාඩම් කරලා නහන්න වෙනවා. දැන් ඉස්සරලා මොකද කරන්නේ? ඉස්කෝලේ ගිහින් පොතක් අරගෙන කඩේට ගිහලා කෙලස් 1500 පාඩම් කරන්න වෙනවා. පාඩම් කරන්න අවුරුදු 15ක් 20ක් යයි නහන්න තව අවුරුදු 30ක් 40ක් යයි. ඔය සුනීත එහෙම කෙලස් 1500 පාඩම් කරලාද නැසුවේ? ඔය පොතේ ඒ කාලේ තිබුණේ නෑනේ. කෙලස් තියෙන්නේ නසන්ට නම් පාඩම් කරන්න ඕනේද? ඒ මොහොතට ආවම අනිත් දුක්ඛ අනාත්මය බලන්න ඕනනේ. මොනවද මේ කරන්නේ? මේ ත්‍රිපිටකයේම තියෙනවා අල්ප වූ රජස් ඇති සත්වය ඇත බහු රජස් සත්වය ඇත. කෙලස් වලින් අඩු වැඩිකමක් තියෙනවානේ. අඩු නම් ඒ මනුස්සයාට දුක් අඩුයි හදන්න තියෙන කාලෙත් අඩුයි. අර පොත පාඩම් කරලා ඊට පස්සේ ගිහින් Tamanට කීයක් තියෙනවද කියලා වෙන් කරලා ලියා ගන්න. ඒ ටිකනේ නසන්න දෙන්නේ. අපි දන්නේ නැනේ ඕගොල්ලෝගේ තියෙන කෙලස්. ඒ 1500න් 1000ක් තියෙනවද 500ක් තියෙනවද ලියා ගන්න. මේවායන් සමාජයේ නොමග යවුවද නැද්ද? කාටද කියන්නේ? මේ සමාජයට ලොකුම අයත් කරලා තියෙන්නේ වැරදි නම් අනිත් අය ගැන කවුරු කතාවද? කෙලස් පාඩම් කරන්න ඕනේ නැහැ කවුරුත්. කෙලස් එන්නේ ලෝභ, දේශ, මෝහ මූණුවරෙන්. මේ තුනෙන් තමයි එන්නේ. එන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයි. ඒක තියෙන්නේ නසන්න නම් ආයේ පාඩම් කරන්න වෙනම හිතක් යමු කරන්න ඕන. තේරුම් ගන්න ඕන කාරණා. අපි යමු ඊළඟ උපාදානයට. දිට්ඨි උපාදාන. අනේ මොනවද දිට්ඨි උපාදාන කියන්නේ මම නම් දන්නේ නැහැ. මොකද්ද මේ දිට්ඨි කියන්නේ? වර්තමාන අරමුණට එන මතයක් බොහෝ කල් භාවිතා කොට තදින් ගැනීම. එතකොට ඒක මම වෙන්නේ නැද්ද? ඒක දිට්ඨියක් කියන්නේ ඒක මතයක් බවට පත් වෙනවා. ඔය දේශපාලන ලෝකේ නැද්ද බොරුව කියලා ඇත්ත කරපුවා? ඒ මිනිස්සු පිළිගන්නවනේ ඒක ඇත්ත කියලා. ඇත්ත වෙන්නේ නැති වුණාට පිළිගන්නවනේ ඇත්ත කියලා. මේ සමාජයේ බෞද්ධයෝ නැද්ද අපේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ මල් පහන් පූජා කරලා චෛත්‍ය හදලා පිළිල් සමාදන් වෙලා ඒවා පින් සිද්ධ කරන අනාගත බුදුහාමුදුරන්ගේ ත්‍රිලක්ෂණය තේරුම් ගන්න ඉන්න අය ඉන්නවනේ.
දැන් ඒක දිට්ඨියක් නෙමෙයිද? ඒක දිට්ඨි උපාදානයක් නෙමෙයිද? මේ ගෞතම සාසනය නිවන් අවබෝධ කරගන්න බෑ. මේකේ බණ ඔක්කොම දැන් අවලංගුයි. අපි මේකෙන් කරන්න පුළුවන් පින් කරගන්න එක තමයි අනාගත බුදුහාමුදුර අපි ගලව ගන්න කිව්වහම ඒ මිනිස්සයාට බුද්ධේ කාංකති තියනවද නැද්ද? මොකද්ද බුද්ධේ කාංකති කියන්නේ? බුදුන් ගැන සැකයි. අපේ බුදුන් ගැන සැක නැත්නම් අනාගත බුදුහාමුදුරුව ප්‍රාර්ථනා කරනවද? අනාගත බුදුහාමුදුරුව ප්‍රාර්ථනා කරන ඔක්කොටම කවුද සැක? අපේ බුදුන් සැකයි. හැබැයි අපිට නම් අපේ බුදුන් වහන්සේ සැක නැහැ. නේද? ස්කන්ධ පංචකයේ අනාත්මය නැත්තම් ශුන්‍යං අත්තනේනව අත්තනියම තමයි දේශනා කරන්නේ බුදුවරු. මේක බලා ගන්න පුළුවන් නම් ධර්මයේ දකීද බුදුන් දකී. එහෙනම් ඉතින් අර දිට්ඨි උපාදාන ආගමික නොවන මුහුණුවරින් කොච්චරයක්ද ආගමික මුහුණුවරිනොත් දිට්ඨි උපාදාන ඇති විට නේ? ඇයි අනාගත බුදුහාමුදුරුවෝගෙන් නිවන් ලබන්න උනේ? ධර්මයේ සැකින්ද නෙමෙයිද? ඈ බුදුහාමුදුරන්ගේ ධර්මය ගැන සැකින්ද නේද? එහෙනම් ධම්මේත් කංකති මේගොල්ලොන්ට. ඔව් අදලත් එහෙම ඉන්නවනේ. ඔව්. දැන් ඒගොල්ලොන්ට ගිහින් කියන්න කරුණා කරලා අපේ ගෞතම බුදුන් වහන්සේට අපහාස කරන්න එපා කියලා. ඔය අනාගත බුදුහාමුදුරුවන්ගේ බලාපොරොත්තු තියන අය මොකද කරන්නේ? මේ කෙම්බිමක ඉඳගෙන කාන්තාරේ හරහා කෙම්බිමකට යන්න සිහිනමවනවා. ඔය කෙම්බිමක ඉන්නකොට නිර්වද්දිතයි. කාන්තාරයට ගියාපම ඒකේ වතුරක් නැහැ, රාක්ෂයොත් ඉන්නවා. තව නොඑක් වැලි කුණාටුත් තියෙනවා. මොකද වෙන්නේ? එහා කාන්තරයට යන්න ඉතුරු වෙන්නේ නැහැ. එහා කෙම්බිමට යන්න ඉතුරු වෙන්නේ නැහැ. කාන්තාරයේදීම රකුසන්ඩ ගොදුරු වෙනවා. මේ අබුද්ධෝත්පාදක පින්පව් කියලා දෙන්නේ නැති වුනහම පව් කරලා ඊට පස්සේ අපාය යනවා යරුනහම අනාගත බුදුහාමුදුරුව හම්බ වෙන්නේ නැහැ. ඔය යන්න එන කිසි කෙනෙක් යන්නේ එකක් නැහැ මට තේරෙන ආකාරය නම්. ඇයි? මේ ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නනේ පෙන්වන්නේ. නෑ මම එකෙන් කියන්න ආවේ මේ මිත්‍යා දෘෂ්ටියක් කතා කරන්න ආවේ. බුද්ධේ කාංකති මේගොල්ලන්ට බුදුන් සැක නැද්ද? ධර්මයේ සැක නැද්ද? සංඝ කියන එක නම් ඉතින් එතන ගන්න විදිහ වැරදි. සංඝය කියන්නේ හාමුදුරුවනේ එතනනේ. නෑ තමන්ගේ සංඝය ගැන සැක තියෙන්නේ ඔය. අනුන්ගේ සංඝෙන් තමන්ට නිවන් ලැබෙන්නේ නෑනේ. ඒ බුදුදහමෙන් පෙන්වන සංඝ භාවයටපත් වෙන්න පුළුවන් කියලා තමන්ට සැකයි. සික්ඛා සංකති නැද්ද? මොකද්ද සික්ඛා කියන්නේ? මොන සික්ඛාද? ඒ කිව්වාගේම ගත්ත ගමන් උත්තර දෙන්න ඕනේ මම දැන්. ශික්ෂා නම් මොන ශික්ෂාද? 5ද 8ද 10ද 227ද? එකක්වත් නෙමෙයි. අන්න හරි. එහෙනම් මොකද්ද? ත්‍රිශික්ෂා. මොකද්ද ත්‍රිශික්ෂා? නෑ. ප්‍රඥා සීල සමාධි. අපේ බුද්ධ ශාසනයේ මේක ප්‍රඥා සීල සමාධි සීල සමාධි ප්‍රඥාද? එහෙනම් දැක නැද්ද? ගෞතමයන් වහන්සේගේ ත්‍රිශික්ෂාව කැඩෙනකොට ප්‍රඥා සීල සමාධි. උගන්වන බුද්ධ ආගමේ මේක සීල සමාධි ප්‍රඥා. ඕකේ ගොඩ යන්න බෑ. කොච්චර වාද කළා. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි ආර්ය නොවන අෂ්ටාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. ඔයා විහිළුවට හරි ගිහින් හදලා බලන්න ගෙදර ගිහින් මම මේ කියන දේවල්. මට මතකයි එක්තරා පෞද්ගලික නාලිකාව ස්වාමීන් වහන්සේලා 4 දෙනෙක් එකතු වෙලා ඕක ගැන සාකච්ඡා කරනවා. මටමද දන්නේ නැහැ කිව්වේ. ඉතින් මට ගානක් නැහැ නේ ආයෙ බලන් හිටියා. මට ආයෙ වාද විවාද කරන්න ඕනකමකුත් නැහැ. මොකද මේක තියෙනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති තිබික්කවේ සම්මාදිට්ඨිය. මේ මොන සම්මාදිට්ඨියද? දසවස්තක ආර්යද? මේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. දැන් මේ සම්මාදිට්ඨි ප්‍රඥා නෙමෙයිද? ප්‍රඥා. එතකොට ප්‍රඥාවෙන් පස්සේ තමයි සීල සමාධි තියෙන්නේ. ආර්ය සම්මාදිට්ඨියටපත් වන පුද්ගලයා රකින සීලය ආර්යකාන්ත සීලය. ඒක ශික්ෂාපද නෙවෙයි. සෝවාන් සිට අනාගාමි දක්වා තියෙන ත්‍රික තමයි මේ ආර්යකාන්ත සීල කියන්නේ. ශික්ෂාපද නෙවෙයි. අරක තියාගන්න. ඒකට ඒ සෝවාන් සිට අනාගාමි දක්වා කෙලෙස් නසන්ට රකින්න ඕන සීලය තමයි ආර්යකාන්ත සීලය. ඒ කෙලෙස් නැතෙන්නේ සීලය. ප්‍රඥා සීල ඊට පස්සේ හම් වෙන සමාධිය අර හදාගත්ත තුට්ටු දෙකේ සමාධිය නෙවෙයි විනාඩි 10ක් 15ක් පැයක් ඉන්න හදාගත්ත සමාධිය තියෙන කට්ටිය පෘථග්ජන භාවයේ කෙලෙස් එහෙමම තියාගෙන මම ඒකට කියනවා තුට්ටු දෙකේ සමාධිය කියලා. අරගමන සමාධියද? ආනන්තරික සමාධිය.
ආපහු පිරෙන්නේ නැහැ, වැටෙන්නේ නැහැ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප මොනවද? ප්‍රඥා. වාචා කම්මන්ත ආජීව මොනවද? වායාම සමාධි මොනවද? පිහිටි ආකාරයෙන්ම ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි නෙවෙයිද? පිහිටි ආකාරයෙන්නේ. පිහිටි ආකාරය පිළිගන්නවද? ඔළුව ගලවලා කකුල් දෙකට හයි කරනවද? ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔළුවනේ. ඒක දැන් යටට හලවන්නලා ඇති. ප්‍රඥා සීල සමාධි ප්‍රඥා. කකුල් දෙකට හයිට යටින් හයි කරන්න හදනවා. ඉතින් ප්‍රායෝගික අවබෝධයක් නැති කෙන මොකද්ද? ඒකයි කාරණා. අනුගමනය කරලා බලන්නකො මේ අර සම්මා දිට්ඨිය දසවස්තුක ඒගොල්ලොන්ට තමයි සීල සමාධි ප්‍රඥා තියෙන්නේ. ඉතින් තව ඉස්සරහට යන කට්ටිය අනාගත බුදුහාඳුර හම්බෙන්න තමයි සීල අද සීල් රැකලා පස්සේ සමාධිය වඩලා පස්සේ ප්‍රඥාව පහළ වෙන්නේ එදාට. අද සීල විතරයි භාවනා කරපුවම සමාධිය වැඩෙනවා අනාගත බුදුහාඳුර තමයි ඒගොල්ලන්ට ප්‍රඥාව දෙන්නේ. ඉතින් ඒක සීල සමාධි ප්‍රඥා මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? අනාගත බුදුහාමුදුරන් සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ගෞතම බුදුරජාණන් වහන්සේ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම බෑ. බණහලා සමාධිට ප්‍රඥාව ලබා ගන්න ඕනේ. දැන් ඒ ප්‍රඥාවේදී ඊට පස්සේ තියෙනවා ස්කන්ධ පංචකයේ අනාත්මය බලනකොට කෙලෙස් නසන්න පුළුවන් මේ කාමරාග ව්‍යාපාද තුනී වෙන නැසෙන සීලයක්. අරියකාන්ත කියන්නේ ඒකනේ නේ. ඒ ප්‍රඥාවෙන් පස්සේ මේ සීලය රකින්න පුළුවන් වෙන්නේ. චතුස්සත්‍ය සම්මාදිට්ඨියෙන් පස්සේ. ඊට පස්සේ ලැබෙන සමාධිය. ඒ නිසා ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි ඒක සීල සමාධි ප්‍රඥා කියනවා නම් තවත් ditthi උපාදානයක් නෙවෙයිද? ඒක කියන්නේ මම ඔච්චලා ගත්තේ ඔය. කාම උපාදාන, ditthi උපාදාන. විලබ්බත උපාදාන. ඒ මොකද්ද? අරියකාන්ත සීලයට නිග්‍රහ කරමින් මේ ශික්ෂාපද සීලයෙන් මේ සමාජයේ තියෙන අත්ුක්කංශනය සහ පරවම්බනය. දන්නවද මේ වචන දෙකේ තේරුම? නෑනේ කියලා දෙන්න. ඔබට හමු වෙලා නැද්ද? ගමේ පන්සලේ ආරණ්‍ය ආදී කොට ඇති යම් යම් තැන්වලදී තමන්ගේ සීලය උසස් අනික පහතයි කියන අය. ඈ උදාහරණයක් වශයෙන් ගත්තම ගමේ ඉන්න හාමුදුරුවෝ සිල් රකින්නේ ආරණ්‍ය ඉන්න හාමුදුරුවෝ සිල් රකින්නේ කියන අය නැද්ද? අර තමන් උසස් කොට සැලකීමට තමයි අත්ුක්කංශනය කියන්නේ. අනිත් අය දෙකේ කොලට දානවට තමයි පරවම්බනය. මට කියන්න දෙන්නේ මෙච්චරයි. ත්‍රිලක්ෂණයෝ චතුස්සත්ත්වයෝ පටිච්චසමුප්පාද නිරෝධයෝ ස්කන්ධ පංචකය කියලා දකින්න හිතාක්කල් මොන සිල් රැක්කත් මොන උපාදානයේද? සීලබ්බත උපාදානය. ඕකෙන් නම් නිවන් ලැබෙන්නේ නැහැ. සිල් නම් හොඳයි. කෙලස් නැසනවද? ඈ එහෙනම් මේ සිල් වලින් මට මේ නිවන් ලැබෙනවායි කියලා කෙනෙක් අල්ලාගත්තොත් එහෙම සීලබ්බත උපාදාන නෙවෙයිද? අනේ මේ පොත් හදපු කට්ටියට පින් සිද්ධ වෙන්න අපේ රටේ නම් සීලබ්බත උපාදානයක් සීලබ්බත පරාමාසයක් නැහැ එකක්වත්. ඇයි? බුදුහාමුදුරන්ට පින් සිද්ධ වෙන්න නෙමෙයි පොත් හදපු කට්ටියට පින් සිද්ධ වෙන්න. මම කියන සමහර වචන තේරෙන්නේ නැහැ සමහර අයට. ඇයි එහෙම කිව්වේ මම? ඉතින් අපේ රටේ සීලබ්බත පරාමාසයක් නැහැනේ. පොතේ කියන හැටියට. ඒ කාලේ තමයි සීලබ්බත පරාමාසය තියෙන්නේ. අජ වෘත, ගෝ වෘත, සුනක වෘත. එළුවා වගේ කන එක ගවයා වගේ කන එක. ඒ කියන්නේ අතින් නෙමෙයි කටින්ම තනකොළ කඩාන කනවා වගේ. සුනකෙක් විදිහට සුනකයට බත් දුන්නාම ඌ අතින් කන්නේ නැහනේ. කටින්මනේ කන්නේ නේ. අන් ඒ වගේ එක එක වෘත්ත සමාදාන වුණයි කියනවා ඒ කාලේ නිවනක් බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ කවුරු හරි මට පෙන්නන්න අජ වෘත්ත දැක්ක කෙනෙක්. ගෝ වෘත්ත දැක්ක කෙනෙක්. සුනක වෘත්ත දැක්ක කෙනෙක්. ඉතින් සීලබ්බත පරාමාස නැහැ ලංකාවේ. ඒකනේ මං කිව්වේ. ආය කඩන්න දෙයක් නැහැ. සීලබ්බත පරාමාසයක් ඇත්තෙම නැහැ කවුරුවක් ගාව. මල් පුදලා පින් දෙන්න වටිනවා මේ අපි සීලබ්බත පරාමාසයෙන් බේරාගත්තට. මේ පොත් ලියපු කට්ටියමයි බේරුවේ අපිව. සීලබ්බත පරාමාසය කියලා පට්ටබල් බොරුවක් ඒකට දාලා අපේ සීලබ්බත පරාමාණය දිදහස් කෙරුවා. අපේ සිලුත් පෘථග්ජන පුද්ගලයාට සිල් වැරදි නෑ. කාය වචන මන සංවරයක් තියෙන්නේ. නමුත් මේ 5න් හරි 8න් හරි 10න් හරි 227න් හරි මේ කර්මක්ෂය කිරීමේ කර්මයෙන් තොරව නිවන් ලැබෙනවා කියලා හිතනවා නම් මේක රැකලා සීලබ්බත පරාමාසය නෙවෙයිද? උත්තර දෙන්න බයයිනේ. මං හයියෙන්ම කියන්නම්. ත්‍රිලක් කර්මක්ෂය කිරීමේ කර්මය අවබෝධයෙන් තොරව සම්බුද්ධ ශාසනයම සීලබ්බත පරාමාසය. ඉවරනේ කතාව. මං කීවා ඔක්කොම ඉතුරු කරන්න නැත්නම්. අනික් කට්ටිය බය වෙන්න ඕනේ ආයේ. ඇයි මේ කර්මක්ෂය කිරීමේ කර්මය මේ 5න් හරි 8න් හරි වෙනවද?
මට කියන්නකෝ. 5න් වෙනවද? 8න් වෙනවද? 10න් වෙනවද? සිවුර පෙරෙව්වා කියලා වෙනවද? මේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා විනය කර්මයක්. ඒකට කියන්නේ ධර්ම විනය කියලා. ඒක තනියෙන් කරන්න ඕන විනය කර්මයක්. මේ තනියෙන් කරන්න ඕන විනය කර්මයට යන්න බයයි තාම කට්ටිය. හවුලෙම තමයි විනය කර්ම කරන්න හදන්නේ. හැබැයි මේකේ තියෙනවා ධර්ම විනය. යෝ ීමස්මින් ධම්ම විනය අපමත්තෝ වියසති. හවුලේ ධර්ම විනය කියලා නෑනේ. යෝ කියන්නේ මේ සමූහයකට නෙවෙයිනේ. නේද? යෝ යමෙක් මෙම ධර්ම විනයෙහි අප්‍රමාද වේද. එතකොට හවුලේද කරන්න ඕන තනියම දෙනා? තනියෙන්නේ. ඒකයි මම කියන්නේ බුදු සසුනේ තියෙනවා ධර්ම විනයක් යමෙකුට තනියෙන් කරන්න ඕන එක. ඒ ධර්ම විනය අප්‍රමාද වෙනකොට මොකද වෙන්නේ? පහය ಜಾති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. එහෙනම් ධර්ම විනයෙන් මොකද වෙන්න ඕන? කර්මක්ෂ වෙන්න ඕනද නැද්ද? එබැවින් භවගාමී කරන්නේ මොන සංයෝජන දෙක? අවිද්‍යා නීවරණයයි තණ්හා සංයෝජනයයි කියලා කියනවා. මොකද්ද මේ සංයෝජනය කියන්නේ? එක්වීම නිසා, ඇලීම නිසා, අල්ලා ගැනීම නිසා මොකද වෙන්නේ? සසරට බැඳෙනවා. කොහොමද බැඳෙන්නේ? සාමාන්‍යයෙන් සුනකෙකුට නම් දංගලක් දාපුවම බැඳෙනවා. දෙන්නෙකුට නම් මාංචුවක් දාපුවම බැඳෙනවා. සසරට බැඳෙන්නේ මොනවෙන්ද? පව් වලින් බැඳෙන්නේ නැද්ද? පින් වලින් බැඳෙන්නේ නැද්ද? ව්‍යාමෙන් බැඳෙන්නේ නැද්ද? ඕන එකක් ඇයි සංයෝජනය කියන්නේ? සසරේ නැවත උපදින්න හේතු ඉතුරු වෙනවට නේ සංයෝජනය කියන්නේ. එතකොට තණ්හා සංයෝජනය කොහෙද තියෙන්නේ? හිතේ විතරක් කියලා බෑ. ඉතින් තව කියන්න ඕන නිකම් බෑ. තණ්හා කීයක් තියනවද? 108 දරුම් කරන්න එපා දැම්ම ඈ. මොකද මේ එකමනේ 6ට බෙදන්නේ. ඊට පස්සේනේ 108ට බෙදන්නේ. මොන තණ්හාද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ ධම්ම තණ්හා. මේ රූප තණ්හා කියන්නේ ඇසට හම් වෙන රූපය වේදනාවෙන් විඳ සංඥාවෙන් හඳුනා සංකාරයෙන් බැඳී විඥාණයෙන් විශේෂයෙන් දැනගත්තාමනේ. දැන් මේ එතනේ රූප ආරම්මණය මුල් කරගත්ත වේදනා සංඥා සංකාර පහක් පහළ වුණා. දැන් ඒක මොන ස්කන්ධද? පංචස්කන්ධයනේ. දැන් මේක සංයෝජනයක් වෙන්නේ කොහොමද? දැන් මේ රූප වේදනා සංඥා සංකාරට මොකද්ද කියන්නේ? සක්කාය. මේ රූප වේදනා සංඥා සංකාර පහට ගන්න එකට මොකද්ද කියන්නේ? සක්කාය. සක්කාය සංයෝජනයක්ද නැද්ද? නෑ, තාම නෑ. ඒකට එකතු වෙනවා මොකද්ද? දිට්ටි. මොකද්ද දිට්ටි කියන්නේ? ඒකට එන දේ. රූප වේදනා සංඥා සංකාර පහට මොකද්ද එන්නේ? තරහයි, බයයි, කනගාටුයි, දුකයි, ඊර්ෂ්‍යාවයි, වෛරයයි, රූප තණ්හා, ශබ්ද තණ්හා ඕන එකක් එන්නේ. ඇහෙන්නම් රූප තණ්හායි, කයෙන්නම් ශබ්ද තණ්හායි, නාසයෙන්නම් ගන්ධ තණ්හායි, දිවෙන්නම් රස තණ්හායි, කයෙන්නම් පොට්ටබ්බ තණ්හායි, සිතෙන්නම් ධම්ම තණ්හායි. දැන් මොකද්ද මේ තණ්හාව? මමද නැද්ද? මේ ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගත්තාම මොකද වෙන්නේ? මායයට බැඳේ. මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස. දැන් සංයෝජන වුණාද නැද්ද? මේ සංයෝජන කියන්නේ මායයට බැඳෙනවාටනේ. උපසේන හිමියන්ට දැනට හිමියන් කියලා මං කියන්නම් ඈ. පස්සේ ඉතින් ඇත්ත එළි වෙනවා. උපසේන හිමියන්ට හදිසිය සර්පෙක් දෂ්ට කළා. මං හිතන්නේ අද ඉන්න තෙල් කරවල වගේ සතෙක් වෙන්න ඇති. බේත් නැහැ. ජීවක ළඟවත් බේත් නැති එකක්. දැන් උන්වහන්සේ කියනවා මේ ශරීරයේ පුළුන් ගොඩක් වගේ විසිරලා යන්න ඉස්සලා මාව එළියට ගිහින් දාන්න පහට ආවේ. අනිත් අයට සාන්නාන්දට කියන්නේ. උන්වහන්සේලා ඉතින් අපි දන්නවනේ උපසේන හිමියන් ගැන ඔච්චර කලබල වෙන්නේ මොකටද කියලා. ඔවුන් ඒ උපසේන ස්වාමීන් වහන්සේ කියපු කතාවක් තියෙනවා මේ උපසේන සූත්‍රයේ. මේක මම ඕගොල්ලන්ට මතක තියාගෙන ගිහින් අර
කෙස්වල මම හොයන අයට උගන්වන්නයි මේක කියලා දෙන්නේ. ලොම් වල නියවල මම හොයලා ඒකේ මම කියලා කෙනෙක් නැහැ කියලා බන කියන කට්ටියට කියලා දෙන්න. උපසේන හිමියන් වදාරනවා. ඇයි බය වෙන්නේ? මම කොයි වෙලාවෙ හරි රූපේ ඇසට ආපු රූපේ මම කියලා ගත්තද? කනට ආපු සද්දේ මම කියලා ගත්තද? ඉස්සර නම් ගත්ත දැන් අරන් නැහැනේ. අපි දන්නවා ඔබ වහන්සේ ඔක අරන් නැති බව. අනිත් හාමුදුරුවෝ කියනවා. එතකොට එහෙනම් එතන පෙන්වන්නේ මම කොහෙන් අරන් තියනවා කියලාද? මම අරන් තියනවා කියලාද අර පෙන්වන්නේ? මම කියලා නෑ. ඇසට ආපු අරමුණ තමයි රූපය වේදනා සංඥා සංකාර විඥාන පහෙන් හඳුනාගෙන රූපය මම. එතකොට මේ සංයෝජනයක් වෙන්නේ. රූපය මම නෙවෙයිද සක්කාය දිට්ඨි කියන්නේ. රූප වේදනා සංඥා සංකාර සක්කාය නම් ඒකට ආපු දේ අල්ලගත්තාම දිට්ඨිනේ. දැන් උපසේනහාමුදුරුවෝ මේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ මේ එකක් සම්බන්ධයෙන් මම නෑ උන්වහන්සේගේ. ඒක දැන් හදාගෙන. අපි මම හදාගෙන උන්වහන්සේ මමත්වය හදාගෙන. තේරුණාද? අපි ඒකෙන් මම හදාගෙන උන්වහන්සේ ධර්මයේ සරණින් ඒකේ මමත්වය හදාගෙන. මමත්වය හදාන කියන්නේ මමත්වෙන් මිදිලා වැරද්දෙන්. ඒ නිසා උන්වහන්සේට සර්පයා දෂ්ට කරයි කියලා ඊට පස්සේ දැන් ඉතින් මාව අපවත් වේවදාරයි කාලක්‍රියා කරයි කියලා බයක් නැහැ. උපසේන හිමියන්ගේ කතාවෙන් ඉගෙන ගන්න ඕන මොකක්ද එහෙමනම් ඒ මොහොතේ එන අරමුණ මමත්වෙන් ගත්තාම මොකක් වෙනවද? සංයෝජනයක් වෙනවා. නැත්තම් සංයෝජනයක් වෙන්නේ නැහැ. සංයෝජන තියෙන්නේ බැඳෙන්නද කඩන්නද? කඩන්න. හොඳයි මේ වර්තමාන ස්කන්ධ පංචකයට එන සංයෝජනය කොහොමද කඩන්න ඕන? අල්ලා ගැනීමෙන්ද නොගැනීමෙන්ද? මඤ්ඤමාණයෙන් නෙවෙයි අමඤ්ඤමාණයෙන්. ඒකට කියනවා සක්කාය දිට්ඨියට නොපැමිණීම කියලා. එකක් සක්කාය දිට්ඨියට පැමිණීම, අනිත් එක නොපැමිණීම. දැන් ස්කන්ධ පංචකයේදී මමත්වයට ගන්න නැතුව සක්කාය දිට්ඨිය කඩන්න මොන සිල් වලට පුළුවන් මට කියන්න? 8ට පුළුවන්ද? 10ට පුළුවන්ද? මොනවා කරන්න ඕනද ඒකට? ඒ මොහොතේ ඒක අල්ලා නොගැනීමෙන් ශේෂ වෙන්නේ නැතුව අවසන් කරන්න ඕන. මොනවද මේ ශේෂ වෙනවා කියන්නේ? අරමුණ රස වින්නාම ආයෙන්න හේතුවක් ඉතුරු වෙනවට කියනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. මේ තමයි ශේෂය. ඒ ශේෂය තමයි සත්‍ය සසර ගෙනියන්නේ. ඒක කඩනවට කියනවා තත්සස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ. ජීවිතේට එක සැරයයිද? නෑ. ස්කන්ධ පංචකයෙන් පංචකයට මෙහෙම කරනවා නම් ඒ මොන නිරෝධයද? තණ්හා උපාදාන භව විද්‍යා සංඛාරා අවශේෂ නිරෝධේ නම් තණ්හා නෑ උපාදාන නෑ භව නෑ මොන නිරෝධයද? අරක අවිද්‍යා සංඛාර නම් මේකට කියනවා විද්‍යා විමුක්ති. නැවත නැවතත් මොකද කරන්න ඕන? දැන් මෙහෙම කරනවා නම් මොන කර්මයේද මේ වෙන්නේ? කර්මක්ෂය කිරීමේ කර්මය. හරි ඕක තේරුණාම මගෙන් අහයිද භාවනා කරන්නේ කොහොමද කියලා? මට කර්මස්ථානයක් දෙන්න කියයිද ආයෙත්? ඈ? නෑ. තේරුණ දවසට මගෙන් අහන්නේ. ඒතකල් නම් අහයි. අපි දැන් මොකද කරන්න ඕන කියලානේ.